must give you the anointing. ඔබට ආලේපය උන්වහන්සේ දී යුතුමයි. Because the purpose of God cannot be fulfilled without the anointing. මක්නිසාද දෙවියන් වහන්සේගේ පරමාර්ථය ආලේපය නොමැතිව සම්පූර්ණ කළ නොහැකි. Amen. And I can testify that about my life. ඒක මගේ ජීවිතය ගැන මට සාක්ෂි දරන්න පුළුවන්. God anoints me for purpose. දෙවියන් වහන්සේ පරමාර්ථයක් උදෙසා මාව ආලේප කළා. And continues to anoint me to fulfill the purpose. නිරන්තරයෙන් මාව ඒ පරමාර්ථය සම්පූර්ණ කිරීමට ආලේප කරනවා. So please don't forget this. ඉතින් කරුණාකර මේක අමතක කරන්න එපා. I mentioned last week මම මේක ගිය සතියේ සඳහන් කළා. that there are some pastors who were highly anointed 25 years ago. අවුරුදු 25කට ප්‍රථමයෙන් නිතා බලවත් ලෙස ආලේපයෙන් සිටපු මිනිස්යන් ඉන්නවා. But today they are not anointed. නමුත් අද ඔවුන් ආලේපයෙන් යුතුව නැහැ. And we wonder why. ඉතින් අපි කල්පනා කරනවා ඇයි කියලා. Are they backslidden? ඔවුන් පසුබට වෙලාද? What has happened? මොකද්ද වෙලා තියෙන්නේ? I'll tell you the reason. මං කියන්නම් හේතුව මොකද්ද? They have shifted from purpose. ඔවුන් පරමාර්ථයෙන් පිටතට ගිහිල්ලා. They have shifted out of God's ඔවුන් purpose. දෙවියන් වහන්සේගේ පරමාර්ථයෙන් එළියට ගිහිල්ලා. So God is not releasing an anointing. ඉතින් දෙවියන් වහන්සේ ආලේපය නිදහස් කරන්නේ නැහැ උන්ට. Now there are some new people who have come up. ඉතින් අලුතෙන් ආපු මිනිස්යන් They සිටිනවා. don't have the experience. ඔවුන්ට වැඩි අත්දැකීමක් නැහැ. They don't have much knowledge. ඔවුන්ට වැඩි දැනුමක් But නැහැ. they are highly anointed. නමුත් ඔවුන් බලවත් ලෙස ආලේපයෙන් පූර්ණ වෙලා. Why does God do that? ඇයි දෙවියන් වහන්සේ මේක කරන්නේ? Because they are fulfilling a purpose. ඔවුන් පරමාර්ථයක් සම්පූර්ණ කරන නිසා. Hallelujah. So the power and the anointing is in the purpose. ඉතින් බලය සහ ආලේපය පරමාර්ථය තුල තිබෙනවා. It has nothing to do with that particular man. ඒක මනුෂ්‍යයා සම්බන්ධ දෙයක් නෙවෙයි. God has a purpose. දෙවියන් වහන්සේට පරමාර්ථයක් He තිබෙනවා. is looking for someone who will carry the anointing to fulfill the purpose. උන්වහන්සේ බලා සිටින ආලේපය දරාගෙන යන මිනිස්සෙක් ඒ පරමාර්ථය සම්පූර්ණ කිරීමට. So, step 1 ඉතින් පළවෙනි පියවර that we can see in this scripture in John 4:35. මේ යොහාන් 4:35 අපිට දකින්න පුළුවන් කාරණාව. Say not. කියන්න එපා. Say not. කියන්න එපා. Many believers spend their entire life talking about the harvest. බොහෝ මිනිස්යන් තමන්ගේ මුළු ජීවිත කාලයම අස්වැන්න ගැන කතා කරමින් ගත කරනවා. But they don't do anything about it. නමුත් ඔවුන් ඒ ගැන කිසිවක් කරන්නේ නැහැ. They are only talking. ඔවුන් ඒ ගැන කතා කරනවා විතරයි. Isn't that right? එහෙම නේද? So God is not, He's saying, say not. දෙවෙනි කියනවා කියන්න එපා. Step 2. දෙවෙනි පියවර. There are yet 4 months. තව මාස 4කින්. Don't say there are 4 months. කියන්න එපා තව මාස 4ක් තියෙනවා කියලා. Because in Joel 13, මොකද යෝයල් 13 13 to 14 it says, 13 14 කියනවා put ye the sickle, for the harvest is ripe. කියනවා දෑකැත්ත සූදානම් කරගන්න මොකද අස්වැන්න සූදානම්. Now in the first part of this morning we said how we have to wait on God to get the vision. ඉතින් අපි මේ උදෑසන කිව්වා අපි දර්ශනයක් ලබා ගැනීමට දෙවියන් වහන්සේ කෙරෙහි රැඳී සිටිය යුතු බව. Once you get the vision, ඔබ දර්ශනය ලබාගත් විට this scripture is saying, මේ බයිබල් පදය කියනවා don't delay. ප්‍රමාද කරන්න එපා. Amen. Don't say I'll do it in 4 months. කියන්න එපා මම මාස 4කින් තව කරන්නම් Do it කියලා. right now. ඒක දැන් කරන්න. Amen. Do it right now. I believe God is speaking to some people here. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ ස්ථානයේ සමහරුන්ට කතා You කරනවා. got the vision many years ago. ඔබ අවුරුදු ගානකට ප්‍රථමයෙන් දර්ශනයක් ලැබුවා. And maybe you have said next year. සමහරවිට ඔබ කල් දානවා ඊළඟ අවුරුද්ද. But the time is now. නමුත් කාලය දැන්. Amen. So go forth and do it right now. ඉතින් ඉදිරියට යමින් දැන් ඒක ඉෂ්ට කරන්න. Hallelujah. Now step 3 in that. තුන්වෙනි පියවර එකේ I say unto you. මම ඔබට කියනවා. I say unto you. මම ඔබට කියනවා. Now when you go forth, මම ඔබ ඉදිරියට යන you have to go forth in the power of the words of Jesus. ඔබ යේසුස් වහන්සේගේ බලයෙන් වචනවල බලයෙන් තමයි ඉදිරියට යා යුත්තේ. You have to go where God tells you to go. දෙවියන් වහන්සේ ඔබට කියන ස්ථානයට ඔබ යා යුතුයි. Isaiah 55 verse 8 and 9. යෙසායා 54 8යි 9යි. 55. යෙසායා 55 8යි 9යි.
For my thoughts are not your thoughts, මගේ සිතුවිලි ඔබගේ සිතුවිලි නෙවෙයි. my ways are not your ways. මගේ මාර්ග ඔබගේ මාර්ග නෙවෙයි. I just want to just say a few things here. මේ ස්ථානයේ යම් කාරණාවක් මට කියන්න අවශ්‍යයි. Don't ever think God will give you a vision that will suit you. ඔබට ගැළපෙන දර්ශනයක් දෙවියන් වහන්සේ කවදා හරි දෙයි කියලා ඔබ හිතන්න එපා. God will transform you to suit the vision. දෙවියන් වහන්සේ ඔබව පරිවර්තනය කරනවා දර්ශනයට සරිලන ආකාරයට. He doesn't change visions to suit man. දෙවියන් වහන්සේ දර්ශනය වෙනස් කරන්නේ මනුෂ්‍යයට සරිලන He ආකාරයට. changes man to suit the vision. නමුත් දෙවියන් වහන්සේ දර්ශනයට සරිලන්න මනුෂ්‍යයා වෙනස් කිරීමයි කරන්නේ. Hallelujah. So when you look at yourself, ඉතින් ඔබ දෙස බලන විට don't look at your weaknesses, ඔබගේ දුර්වලතාවයන් දෙස බලන්න your එපා. inabilities. ඔබගේ නොහැකියාවන් දෙස බලන්න You එපා. can do anything. ඔබට ඕන දෙයක් කරන්න පුළුවන්. Amen. I'm happy to tell you, මම කියන්න සතුටුයි. I don't have a single qualification from any Bible school. මට එක බයිබල් විද්‍යාලයකින්වත් එක සුදුසුකමක්වත් නැහැ. But many of you are here after having gone to Bible school, නමුත් ඔබ මේ ස්ථානයේ ඉන්න බොහෝ දෙනෙක් බයිබල් විද්‍යාලයට ගිහිලා තිබෙන අය. and you still come to hear me talk. නමුත් ඔබ තාමත් පැමිණෙනවා මම කියන දේ අහන්න. So if you are coming here to hear me talk, ඔබ එනවනම් මම කියන දේ අහන්න. maybe what I'm saying is from God. සමහර විට මම කියන දේ දෙවියන් වහන්සේගෙන් වෙන්න ඕනේ. Amen. Because God never changed the vision to suit me. මොකද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දර්ශනය වෙනස් කළේ නැහැ මට සරිලන ආකාරයට. He changed me to suit the vision. නමුත් උන්වහන්සේ මාව වෙනස් කළා දර්ශනයට හරියන And ආකාරයට. so you and I, we can do all things through Christ Jesus who strengthens us. ඒ නිසා අප බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට සිදු දෙක කරන්න පුළුවන්. If we crucify human effort, ඔබ මනුෂ්‍ය උත්සාහයන් කුරුසපත් කළොත් God will move through us. දෙවියන් වහන්සේ අප තුලින් ක්‍රියා කරයි. Amen. So in this step 3, God says, I say unto you, ඉතින් මේ තුන්වෙනි පියවර දෙන්නස කියනවා මම ඔබට කියනවා. I say unto you, මම ඔබට කියනවා. I say unto you, මම ඔබට කියනවා. what God speaks comes to pass. දෙවියන් වහන්සේ කියන දේ ඒක සැබෑවක් If වෙනවා. God has spoken, it is done. දෙවියන් වහන්සේ කතා කරා නම් ඒක සිදු කරාමයි. His power is in his voice. උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ හඬ තුලයි. Faith comes by hearing, ඇදහිල්ල පැමිණෙන ඇසීමෙන්. and hearing the voice of God. දෙවියන් වහන්සේගේ හඬ ඇසීමෙන්. His power is released through words. උන්වහන්සේගේ බලය නික්මෙන්නේ නිදහස් වෙන්නේ වචන තුලින්. When he looked at the earth, he said, let there be light. දෙවියන් වහන්සේ පොළොව දිහා බලලා කිව්වා ආලෝකය වේවා. And his words had so much power that it brought to pass what he commanded. උන්වහන්සේගේ වචනවල තරම් බලය තිබ්බ උන්වහන්සේ කතා කළ දේ ඉෂ්ට වුණා. Hallelujah. So when Hallelujah. God says, I say unto you, දෙවියන් වහන්සේ කියද්දි මම ඔබට කියනවා you immediately receive the ability. ඔබ ශනිකවම හැකියාව ලබනවා. And you can do all things through Christ Jesus who strengthens you. ඔබ බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට සිදු දෙක කරන්න පුළුවන්. If God has told you, you can do all things, දෙවියන් වහන්සේ කිව්වා නම් ඔබට සියල්ල කළ හැකියි කියලා. then you can do all things. එහෙනම් ඔබට සියල්ල කළ හැකියි. Nothing is limited. කිසිම දෙයක් සීමාවක් නෙවෙයි. Hallelujah. If God has said, go forth into all the world, දෙවියන් වහන්සේ කිව්වා නම් මුළු ලෝකෙ වෙතට යන්න you don't have to look at your bank account. ඔබ බලන්න අවශ්‍ය නැහැ ඔබගේ බැංකු ගිණුම දෙස. Because what God says will come to pass. මොකද දෙවියන් වහන්සේ කිව්ව දේ ඉෂ්ට වෙනවා. You have a bank account inside you called faith, ඔබගේ ඔබ අතුලාන්තයේ බැංකු ගිණුමක් තිබෙන එක කියන්නේ ඇදහිල්ල. and it has the ability to produce what you need. ඒක ඔබට අවශ්‍ය දේ නිපදවීමට හැකියාව තිබෙන දෙයක්. So God says, I say unto you. දෙවියන් වහන්සේ කියනවා මම ඔබට කියනවා. When he speaks, power is released and goes into your spirit. උන්වහන්සේ කතා කරන විට බලය නිදහස් වෙලා ඔබගේ ආත්මය තුළට ගමන් කරනවා. Amen. I told God one day, මම දෙවියන් වහන්සේට කිව්ව දවසක් I will be anything. මම ඕන දෙයක් කරන්න. I love to be a pastor. මම පාස්ටර් කෙනෙක් වෙන්න I කැමතියි. love to be a teacher. මම ගුරුවරයෙක් වෙන්න Because I කැමතියි. have a natural ability to teach. මොකද මට ස්වභාවික හැකියාවක් තිබෙන උගන්වන්න. But I said, I never want to be an evangelist. මම කිව්වා නමුත් මට කවදාවත් සුභාරංචි ප්‍රකාශකයෙක් වෙන්න අවශ්‍ය නැහැ. One day in front of 400 people, එක දවසක් මනුෂ්‍යයන් 400ක් ඉදිරියේ there was a prophet, he called me forward, දිවසිවරයෙක් මාව හඬ ගසලා and the Lord said unto me, ස්වාමීන් වහන්සේ මට කිව්වා I say unto you. මම ඔබට කියනවා. That's what the scriptures say. ඒක තමයි දේවචන And කියන්නේ. the prophecy came, I'm calling you as an evangelist. අනාගත වාක්‍යයක් ආව මම ඔබව සුභාරංචි ප්‍රකාශකයෙක් ලෙස කැඳවනවා. The one thing I told God I never wanted to be. මම දෙවියන් වහන්සේට කිව්වා කවදා මම වෙන්න කැමති නැති කෙනා තමයි ඒ. So
He didn't change the vision to suit me. ඉතින් දෙවියන් වහන්සේ දර්ශන වෙනස් කළේ නැහැ මට සරලන He ආකාරයට. changed me to suit the vision. නමුත් උන්වහන්සේ මාව වෙනස් කළ දර්ශනයට සරලන්න. I'm just saying all of this. මම මේ හැමදේම කියන්නේ. I want you to re-examine your life ඔබවම නැවත පරීක්ෂා කර බලන්න. and get a new vision from God. දෙවියන් වහන්සේගේ අලුත් දර්ශනයක් ලබා ගන්න. Don't let your vision be mixed with flesh. ඔබගේ දර්ශනය මාංශය සමග මිශ්‍ර වෙන්න ඉඩ දෙන්න එපා. Because the power is not in you, it's in the vision. බලය තිබෙන්නේ ඔබ තුල නෙමෙයි නමුත් දර්ශනය තුලයි. When you step into the vision, ඔබ දර්ශනයට පියවර නගන විට the power of that vision comes into your life. ඒ දර්ශනයේ බලය ඔබ තුලට පැමිණෙනවා. Hallelujah. When Catherine Kuhlman said yes, කැතරන් කූල්මන් කියදී ඔව් කියලා God's power for that vision came into her life. දෙවියන් වහන්සේගේ බලය දර්ශනය උදෙසා තිබුණ දෙවියන් වහන්සේගේ බලය ඇය මත පැමිණියා. Amen. I Amen. want you to understand, ඔබ තේරුම් ගන්න. first comes the vision, then comes the anointing. පළමුව දර්ශනය ඊළඟට ආලේපය. First doesn't come, the anointing doesn't come first and then God says, okay, because you're anointed, I'll give you a vision. දෙවියන් වහන්සේ කියන්නේ ඔබව මුලින්ම ආලේප කරලා ඔබට ආලේපය තියෙන නිසා මම දර්ශනයක් දෙන්නම් කියලා. No, there is a vision නමුත් ඒක මේ දර්ශනයක් තිබෙනවා. which God has predestined before the beginning of time. කාලේ ආරම්භයට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ පෙර නියම කරන ලද දර්ශනයක්. When we step into that vision, ඔබ ඒ දර්ශනයට පියවර නගන විට there's an anointing that God has already placed. දෙවියන් වහන්සේ ස්ථානගත කළා වූ ආලේපයක් තිබෙනවා. So you step into that power. ඔබ ඒ බලය තුලට පියවර නගනවා. Amen. So remember this, මේක මතක තියාගන්න. the vision didn't come because of your anointing. දර්ශනය පැමිණෙන්නේ ආලේපය නිසා නෙවෙයි. The vision didn't come because of your anointing, දර්ශනය පැමිණෙන්නේ ඔබගේ ආලේපය නිසා නෙවෙයි. but your anointing comes because of the vision. ආලේපය පැමිණෙන්නේ දර්ශනය නිසායි. Amen. Why has Benny Hinn got such an anointing? බෙනිහින්ට එවැනි ආලේපයක් තිබෙන්නේ ඇයි? Because he is fulfilling a vision. ඔහු දර්ශනයක් සම්පූර්ණ කරමින් සිටිනවා. That's the reason. ඒකයි හේතුව. Somebody asked Billy Graham, why did God choose you? බිලි ග්‍රෑම්ගේ යමෙක් ඇහුවා ඇයි ඔබ දෙවියන් වහන්සේ තෝරාගත්තේ? He has written that in his book. ඔහුගේ පොතේ හුලියා තිබෙනවා. He said, ඔහු කිව්වා I'm going to ask God myself when I go to heaven. මම ස්වර්ගයට ගියාම දෙවියන් වහන්සේගෙන් අහනවා මේ ප්‍රශ්නේ. Because even I don't know. ඔහු කිව්වා මම දන්නේත් නැහැ. But there was a need in the world for an evangelist. නමුත් සුභාරංචි ප්‍රකාශකයෙකුට අවශ්‍යතාවයක් තියෙන ලෝකේ. And when Billy Graham said yes, බිලි ග්‍රෑම් කියදී ඔව් කියලා all the anointing came ආලේපය පැමිණියා. and rested in him ඔහු මත රඳා සිටියා. to fulfill the vision. ඒ දර්ශනය සම්පූර්ණ කිරීමට. Amen. Now, I want to localize it. මම ඒක ලංකාවට ගෙනෙන්න කැමතියි. In your village, ඔබගේ ගමේ God has preordained දෙවියන් වහන්සේ පෙර නියම කර තිබෙනවා a particular anointing යම්කිසි ආලේපයක් to fulfill the vision of reaching your city. ඔබගේ නගරය සුභාරංචි සමගින් අත්පත් කර ගැනීම පිණිස. Now, we sometimes have got it upside down, okay? සමහරවිට මේක අනිත් පැත්තට තමයි මිනිස්සු අල්ලගන්නේ. God has preordained a vision to reach your city. දෙවියන් වහන්සේ පෙර නියම කරන ලද දර්ශනයක් තිබෙනවා ඔබගේ නගරය අල්ලා ගැනීමට. Amen. Can you just take that into your spirit? මේක ඔබගේ ආත්මයට ලබා ගන්න පුළුවන්ද? God has a plan for Sri Lanka. ලංකාවට දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබෙනවා. Not because we prayed it, අපි ආඥා කරපු නිසා නෙවෙයි. because he preordained it. උන්වහන්සේ ඒක පෙර නියම කරපු නිසා. Amen. Before the foundations of time, he preordained that Sri Lanka shall be saved. දෙවියන් වහන්සේ කාල වකවානුන් ආරම්භ වීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ පෙර නියම කළා ලංකාව ගැලවීම ලබන බව. He preordained that Sidwas will be saved. උන්වහන්සේගේ බීජයේ ගැලවීම ලබන බව උන්වහන්සේ පෙර නියම කළා. Sidwa. සීදුව ගැලවීම ලබන බව උන්වහන්සේ පෙර නියම කළා. He preordained that Kurunegala will be saved. කුරුණෑගල ගැලවීම ලබන බව උන්වහන්සේ පෙර නියම කළා. Amen. It's not because of your prayers. ඔබගේ ආඥාවල් නිසා නෙවෙයි. It's a preordained plan of God. ඒක දෙවියන් වහන්සේගේ පෙර නියම කරන ලද සැලැස්මයි. When you get into that plan, ඔබ ඒ සැලැස්මට ඇතුල් වුණාම the anointing that God preordained දෙවියන් වහන්සේ විසින් පෙර නියම කරන ලද එම ආලේපය to fulfill the vision ඒ දර්ශනය සම්පූර්ණ කරන්න comes into you. ඔබ මත පැමිණෙනවා. It's very simple. ඒක ඉතාමත් සරලයි. Hallelujah. God has a plan. God planned before the foundations of time for Padaviya.
දෙවියන් වහන්සේ කාලයන් වල ආරම්භයේ ප්‍රථමයෙන් පදවිය ගැන පෙර නියමයක් කළා. And for Anuradhapura. අනුරාධපුර ගැන පෙර And for නියමයක් කළා. Monaraga. මොනරාගල ගැන. And for Hatton. හැටන් ගැන. For every city. හැම නගරයක් ගැනම. It's already there in the realm of the Spirit. ඒක ආත්මික තලය තුල දැනටම තිබෙනවා. The moment you say yes, ඔබ ඔව් කිව්ව මොහොතේදී the anointing of that vision ඒ දර්ශනයේ සමග තිබෙන ආලේපය comes into you. ඔබ වෙත පැමිණෙනවා. So this season, මේ කාලයේදී don't ask God for the anointing. දෙවියන් වහන්සේගෙන් ආලේපය ඉල්ලන්න එපා. Ask God for the vision. දෙවියන් වහන්සේගෙන් දර්ශනය ඉල්ලන්න. Immediately you will also get the anointing. ඔබ ශනිකවම ආලේපය ලබයි. Amen. Hallelujah. So you just have to step into the plan of God. ඉතින් ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මට පියවර නැගිය යුතුයි. Step 4. හතරවෙනි පියවර. Lift up your eyes ඔබගේ ඇස් ඔසවන්න. and look on the fields. කෙත දෙස බලන්න. As we receive this vision from the Lord, අපි ස්වාමීන් වහන්සේගේ මේ දර්ශනය ලබන අතරේ our spiritual eyes will open අපගේ ආත්මික ඇස් විවෘත වෙනවා. and we will see into the realm of the Spirit, අපි ආත්මික තලයේ වෙත තුලින් දකිනවා. and we will see that, the field is ready. අපි දකිනවා කෙත සූදානම් බව. And step 5, පස්වෙනි පියවර look on the harvest. අස්වැන්න දෙස බලන්න. There are pastors, say in Colombo, කොළඹ සිටින සභාපාලකවරුන් කියනවා people are coming to the Lord every week. මනුෂ්‍යයන් ස්වාමීන් වහන්සේ වෙතට සතිපතා පැමිණෙනවා. There are other pastors, සමහර සභාපාලකවරුන් a new person hasn't come to their church for the whole of 2012. මුළු 2012ම ඔවුන්ගේ සභාවට අලුත් මනුෂ්‍යයෙක් ඇවිල්ලා නැහැ. I have been to many churches. මම බොහෝ සභාවලට ගිහිල්ලා තිබෙනවා. And when I go in, I can feel the atmosphere and the culture of that church. මට ඒ සභාවකට යද්දී ඒ සභාවේ තිබෙනා වූ සංස්කෘතිය සහ වාතාවරණය දැනෙනවා. This scripture tells us very clearly. මේ බයිබල් පාඨය ඉතාමත් පැහැදිලිව අපිට කියනවා Look at the open your eyes and look at the harvest. ඔබගේ ඇස් විවෘත කර අස්වැන්න දෙස බලන්න. If you want salvation in your church, you must look upon the harvest. ඔබට සභාව තුළ මනුෂ්‍යයන් අනුතෙන් පැමිණෙන්න අවශ්‍ය නම් ඔබගේ ඇස් විවෘත කර ඔබ අස්වැන්න දෙස බැලිය යුතුයි. Your entire service must be changed to accommodate new believers. ඔබගේ Sorry, unbelievers. ඔබගේ මුළු දේව මෙහෙයම නොඇදිලිවතුන්ව පිළිගැනීමට සකස් කරන්න අවශ්‍යයි. I am very strong on this. මම මේක නිතාමත් දැඩිව I have very strong feelings about this. මට මේක නිතාමත් දැඩි හැඟීමක් තිබෙනවා. You go to most churches today, අද ඔබ බොහෝ සභාවලට ගියොත් unbelievers feel out of place. නොඇදිලිවතුන්ට ඒක ඉන්න හොඳ ස්ථානයක් විදිහට හැඟෙන්නේ නැහැ. They don't feel very welcome. ඔවුන්ට පිළිගැනීමක් දැනෙන්නේ නැහැ. They don't feel comfortable. ඔවුන්ට සුව පහසු බවක් Because දැනෙන්නේ නැහැ. the service is designed for believers. මොකද දේව මෙහෙය සූදානම් කර තිබෙන්නේ ඇදිලිවතුන්ට. And so in churches like that, new believers don't come. ඉතින් ඒ වගේ ස්ථානවලට අලුත් මනුෂ්‍යයන් පැමිණෙන්නේ නැහැ. Isn't that right? But there are other churches, නමුත් සමහර සභාවල් තිබෙනවා unbelievers come, නොඇදිලිවතුන් පැමිණෙනවා. they feel very comfortable. ඔවුන්ට බොහෝ සුව පහසු බවක් Because the දැනෙනවා. whole service is designed for them. මොකද මුළු දේව මෙහෙයම ඔවුන් උදෙසා සැලසුම් කර තිබෙනවා. And so they get saved. ඉතින් ඔවුන් ගැලවීම ලබනවා. Amen. So I have been to churches. මම සභාවලට ගිහින් තිබෙනවා. The front rows, ඉදිරි ආසන the first 10 rows, පළවෙනි ආසන 10ම it's all for their elders. ඔවුන්ගේ වැඩිමහල්ලන්ට. And the new people are right at the back. අලුත් මනුෂ්‍යයන් පිටිපස්සම තමයි ඉන්න ඕනේ. Maybe you need to think of changing that. සමහරවිට ඔබ හිතන්න වේ ඒක වෙනස් කරන්න. Get the if you have new people coming to your home, ඔබගේ ගෙදරට આવොත් අලුතෙන් මිනිස්සෙක්, right? Will you tell them, okay, you stand near the door, ඔබ කියනවාද ඔබ මේ දොර ළඟ ඉන්න, and we will all sit in the nice sofa. අපි හොඳ මේ අපි සෝෆා එකේ ඉඳන් ඉන්නවා. No, we'll put the new people in the best place. අපි අලුත් මිනිස්සුන්ව තමයි හොඳ ස්ථානේ තියන්නේ. Right? I'm going to cover this maybe late some other day. මම මේ ගැන තව දුරටත් ඊට පස්සේ කතා කරන්න. But you have to focus on the unbeliever. ඔබ නොඇදිලිවතුන් වෙතට අවධානය යොමු කළ යුතුයි. Amen.
make them feel comfortable, bring them right to the front. ඔවුන්ට සුව පහසු හැඟීමක් දෙන්න, ඔවුන්ව ඉදිරියට ගෙනෙන්න. Amen. I have been to churches. මම සභාවලට ගිහින් තියෙනවා. They give the altar call. ඔවුන් අලුතෙන් ගැලවීම ලබන්න මනුෂ්‍යයන්ට ආරාධනා කරනවා. These people come forward ඔවුන් ඉස්සරහට පැමිණෙනවා. and they don't know what to do. ඔවුන් දන්නේ මොනවද කරන්න They are ඕනේ. standing and looking around ඔවුන් හිටගෙන බල බල ඉන්න මොනවද because කරන්න කියලා. they haven't got the ushers to actually help them. මොකද ඔවුන්ට උපකාර කිරීමට සහාය සේවකයන් ඔවුන් සූදානම් කරලා නැහැ. This season, I want you to just have a look at your service ඔබගේ දේව මෙහෙය දෙස ඔබ අවධානය යොමු කරන්න. and change it around ඒක කන පිට පෙරලන්න. so that you focus on the harvest. අස්වැන්න වෙතට ඔබගේ අවධානය යොමු කරන පිණිස. Amen. Don't fill your first few rows with all the the senior people who have been there for a long time. අවුරුදු ගණනාවක් සභාවේ හිටපු අයගෙන් පළවෙනි පේලි ටික පුරවන්න එපා. Let them go to the back. ඔවුන් පිටිපස්සට ගිය දෙන්න. Let the new people come to the front. අලුත් මිනිස්සුන්ට ඉදිරියට එන්න ඉඩ දෙන්න. Hallelujah. Amen. So now let's get on අපි ඉස්සරහට යන්. to receive the vision. දර්ශනය ලැබීමට You cannot just talk about it. ඔබට ඒ ගැන කතා කරන්න බෑ. You cannot delay it. ඒක ඔබ ප්‍රමාද කරන්න බෑ. You must open your eyes ඔබගේ ඇස් විවෘත කරන්න අවශ්‍යයි. and you must look at your harvest. ඔබගේ අස්වැන්න දෙස ඔබ බලන්න අවශ්‍යයි. To receive the vision, දර්ශනය ලැබීමට you mustn't only talk about it. ඔබ ඒක ගැන කතා කර කර ඉඳලා විතරක් හරියන්නේ. Now this is what churches do. ඒක තමයි සභාවල් කරන්නේ. Now we say next Sunday we want you to bring new people. කියනවා ඊළඟ ඉරිදා ඔබ අලුත් මේ මිනිස්සුන් ගෙන්න. They come. ඕන්න එනවා. There's nobody to welcome them. ඔවුන් පිළිගන්න කවුරුවත් නැහැ. Isn't that right? No one special to welcome them. විශේෂිත වුණු පිළිගන්න කවුරුවත් නැහැ. Then the older people are all sitting in their normal seats. පාගන මිනිස්සු පුරුදු ආසනවල ඉඳ ගන්නවා ගිහිල්ලා. They won't even move. ඔවුන් හෙල්ලෙන්නේවත් නැහැ. Right? Because there is no special seating. මොකද විශේෂිත ආසන කියලා දෙයක් නැහැ. So you need to change. ඉතින් ඔබ වෙනස් වෙන්න අවශ්‍යයි. And the service has to be changed for new people. දේව මෙහෙය අලුත් සෙනග උදෙසා වෙනස් කළ යුතුයි. Now you may not be able to do this every Sunday. දැන් මේක ඔබ හැම ඉරිදම කරන්න බැරි වෙයි. So I suggest that you have at least one Sunday of the month ඉතින් මම ඔබට යෝජනා කරන්න කැමති අඩුම ගානේ මාසයකට එක ඉරිදාවක්වත් where you invite new people, ඔබ අලුත් මිනිස්සුන්ව ආරාධනා කරලා tell your congregation to park their motorbikes and all far away, ඔවුන් ඔබගේ ඇදලිවතුන්ට ඔවුන්ගේ මොටරසයිකල් වාහන ඈතින් පාක් කරන්න so කියලා. that the new people can park just near the church. අලුත් මිනිස්සුන්ට සභාව ආසන්නයෙන් පාක් කරන්න පුළුවන් වෙන පිණිස. They come in and there are people welcoming them. ඔවුන් පැමිණෙන විට ඔවුන් පිළිගන්න මිනිස්සුන්ව තියන්න. They are taken to special seats ඔවුන්ව විශේෂිත ආසන වෙතට ගෙන යන්න. and the whole service is for them. ඔවුන් උදෙසා ඒ මුළු දේව මෙහෙම අවධානය යොමු කරන්න. Amen. Hallelujah. Get some money ready in case they need bus fare so that you can send them back. මුදල් ටිකක් ක්ලාස් එක කරගන්න ඔවුන්ට බස් වලට වියදම් අවශ්‍ය වුණොත් ඔවුන්ට දෙන්න බස් වලට වියදම. Maybe every last Sunday of the month සමහරවිට මාස හැම අවසාන ඉරිදාවකම or the first Sunday of the month එහෙම නැත්නම් හැම පළවෙනි ඉරිදාවකම is for unbelievers. නොඇදලිවතුන් සඳහා Pray for their healing. ඔවුන්ගේ සුවය දෙස යාඥා Don't give කරන්න. a deep Bible study, ගැඹුරු බයිබල් අධ්‍යයනයක් ගෙන්න එපා. something very easy. සරල දෙයක් කතා කරන්න. The songs must be easy. ඒ සංගීතේ ගායනාව පවා සරල විය යුතුයි. Sometimes we are singing very long, complicated songs. සමහරවිට අපි තාමත් දීර්ඝ සංකීර්ණ ගීතිකාවල් ගායනා The කරනවා. worship leader is with his eyes closed singing, නමස්කාරය මෙහෙවන කෙනා ඇස් දෙක වහගෙන නමස්කාරය මෙහෙවනවා. and the new people are checking their SMS අලුත් මිනිස්සු SMS චෙක් කරනවා. because they are not part of the service. මොකද ඔවුන් දේව මෙහෙ කොටසක් නෙවෙයි You නිසා. have to make them feel welcome, ඉතින් ඔවුන්ට හැඟීමක් දෙන්න අවශ්‍ය වුණ පිළිගෙන තිබෙන and බව. people will start to come. Amen. ඊට පස්සේ මිනිස්සුන් එන්න පටන් ගන්නවා. Hallelujah. හalleluya. So just one thing that one more last thing I'm going to share on this. මේ ගැන තව එක කාරණාවක් බෙදා ගන්න යනවා. And earlier we gave a scripture where it says the time is ready, put in your sickle. Matthew 13:38. මතෙව් 13:38. Do not put in rusty sickles. You know, God says, put in the sickle into the harvest.
ඔබගේ දෑකැත්ත අස්වැන්න වෙතට යොමු කරන්න කියලා කියනවා. Make sure that your sickle is not rusty. ඔබගේ දෑකැත්ත මලකඩ කාලා නැති බවට සහතික කරගන්න කියලා කියනවා. Amen. I think we'll talk later about the rusty sickle. අපි මලකඩ කාපු දෑකැති ගැන පස්සේ කතා කරමු. But it has to be the whole service has to be very sharp. ඔබගේ මුළු දේව මෙහෙම ඊටමත් තියුණු විය යුතුයි. The first crusade that I have ever been to මම ගිහින් තිබෙන පළවෙනි සුභාරංචි රැස්වීම was my own crusade. මගේම සුභාරංචි රැස්වීමයි. I had never been to a crusade before. ඊට ප්‍රථමයෙන් මම සුභාරංචි රැස්වීමකට ගිහිලා So තිබුණේ. I didn't know how to plan it. ඉතින් මම දැනන් හිටියේ නැහැ කොහොමද ඒක සැලසුම් කරන්නේ. I thank God. මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. So when we did our crusade, ඉතින් අපි අපගේ සුභාරංචි රැස්වීම කරන විට you can ask everybody who was there. ඒ ස්ථානයේ හිටපු අයගෙන් ඔබට අහන්න පුළුවන්. The entire crusade was only 60 minutes. මුළු රැස්වීමම විනාඩි 60යි. Because when new believers come, මොකද අලුත් මිනිස්යන් අධිලිවතුන් they are not going to wait 3 hours. ඔවුන් පැය 3ක් බලන් ඉන්නේ නැහැ. They will focus only for 60 minutes. ඔවුන්ට අවධානය දෙන්න පුළුවන් විනාඩි 60කට පමණයි. So we had 10 minutes of praise and worship. ඉතින් අපිට විනාඩි 10ක ප්‍රශංසා නමස්කාරය කාලය තිබ්බා. We had some testimonies. අපිට සාක්ෂි කාලයක් තිබුණා. We had the message. පණිවිඩ දේශනා කළා. And we had the altar call. ඊට පස්සේ මිනිස්යන්ව කැඳවුව ගැලවීම ලබන්න. Now when new believers come, අලුත් මිනිස්යන් පැමිණෙද්දී don't have a 1.5 hour worship service. පැයකමාරක නමස්කාර මෙහෙයක් තියන්න එපා. Because they are not going to be comfortable. මොකද ඔවුන්ට සුව පහසු වෙන්නේ නැහැ ඒක. Right? So here is the worship leader and all the worship team and the pastor, they are all worshiping God. මෙන්න නමස්කාර මෙහෙවන අයයි නමස්කාර කණ්ඩායමයි පාස්ටර් ඔක්කොම නමස්කාර කරනවා. And the new people feel we are not part of this. ඉතින් අලුත් මිනිස්සුන්ට දැනෙනවා අපි මේකට පහුකාරකමක් නැහැ කියලා. You know, we went to a factory about 3 years ago. අපි අවුරුදු 3කට ප්‍රථමයෙන් එක ෆැක්ටරි එකකට And there were 600 workers there. ඒ ස්ථානයේ සේවකයන් 600ක් හිටියා. And we had the same 60-minute crusade. අපි විනාඩි 60 ඒ සුභාරංචි රැස්වීමක් ඒ We ස්ථානයේ sang, කළා. I think, 2 songs, අපි ගීතිකා දෙකක් විතර ගායනා කළා. testimonies, සාක්ෂි කිව්වා. message. දේශනා කළා. සුභාරංචි පිළිගන්න About ආරාධනා කළා. 500 out of the 600 stood up for the salvation prayer. 600න් 500ක් හිටගත්ත සුභාරංචි පිළිගන්න. But if you keep them for 1.5 hours worshipping, නමුත් පැයකමාරක කොහොම තියාගත්තොත් නමස්කාරය කරමින් and by the time the message comes, දේශනාව වෙලාවෙද්දී they are so tired, ඔවුන් වෙහෙසටපත් වෙලා. they'll receive nothing. ඔවුන් කිසි දෙයක් ලබා ගන්න නැහැ. Amen. Sometimes the prayers that we need to be praying before the meeting, we are praying at the meeting. සමහර ලාවට යාඥා අපි රැස්වීමට ප්‍රථමයෙන් කරන්න ඕන යාඥාවල් රැස්වීමෙන් තමයි කරන්නේ. I'm just speaking from my heart, okay? දැන් මම හදවතින් මම මේ කතා කරන්නේ. You know, sometimes preachers get up and say, Lord, speak through me. සමහර දේශකයන් නැගිටලා පුල්පිට් එකට ඇවිල්ලා කියනවා ස්වාමීනි මා තුලින් කතා කරන්න. He's praying, Lord, speak through me. ස්වාමීනි කරුණාකරලා මා තුලින් කතා කරන්න. That's a prayer he needs to pray at home. ඔහු ගෙදරදී යාඥා කළ යුතු දෙයක් ඒක. Amen. Not in the midst of the congregation. මනුෂ්‍ය සමූහයක් ඉස්සරහා නෙවෙයි. Lord, hide me behind the cross. ස්වාමීනි කුරුසිය පිටිපස්ස මම සංගව ගන්න. That's a prayer he has to pray at home. ඔහු ගෙදරදී ඒක යාඥා කරන්න. Don't come to the pulpit and pray that. පුල්පිට් එකට ඇවිල්ලා දේශනා Because at the pulpit, I pray for the people. මොකද පුල්පිට් එකද මම යාඥා කරන්න සෙනග උදෙසා. By the time I come to the pulpit, I had better be prepared. පුල්පිට් එකට එද්දී හොඳින් සූදානම් වෙලා ඉන්න. Hallelujah. Hallelujah. You know, I've lost track of where I was going. Huh? No, I think we just need to start praying right now. ඉතින් අපි යාඥා කරන්න පටන් ගමු දැන්. I want to pray for vision for you. අපි ඔබ උදෙසා දර්ශනය ගැන යාඥා කරමු. That the vision will be made clear. දර්ශනය ඔබට පැහැදිලි වන පිණිස. You know, when a woman conceives a child in the womb, කාන්තාවක් දරුවෙකු පිළිසිඳ ගත්තාම listen to this. හොඳින් අහුම්කම් දෙන්න. She cannot conceive half a child. ඇයට බෑ දරු භාගයකට ගැප් ගන්න. She has to conceive the whole child. ඇය සම්පූර්ණ දරුවෙකු පිළිසිඳ ගත යුතුයි. This is the mistake that we have all made. මේක තමයි අපි හැමෝම කරගත්ත වරදක්. We get half the vision.
අපි දර්ශනයේ භාගයක් පිළිසඳ ගන්නවා. and we run with it. අපි ඒකත් එක්ක දුවනවා. And halfway through the vision gets aborted දර්ශනයේ භාගයක් දුවද්දී ගබ්සා වෙනවා. because the vision is not fully created. මොකද දර්ශනය Conceived. සම්පූර්ණයෙන්ම පිළිසිඳගෙන නැති නිසා. Amen. So I know that you are excited about vision. මම දන්නවා ඔබ දර්ශනය ගැන දැන් උද්‍යෝගයෙන් සිටින You are බව. waiting for God to give you something new. අලුත් දෙයක් දෙවියන් වහන්සේ ඔබට දෙනතුරු ඔබ බලා සිටිනවා. Wait till the vision is fully conceived. දර්ශනය සම්පූර්ණයෙන්ම පිළිසිඳ ගන්නතුරු ඔබ සිටින්න. Because if it is only half conceived in your spirit, මොකද ඒක ඔබගේ ආත්මය තුල භාගයක් ගැබ්ගෙන තිබෙනවා නම් it will abort. ඒක ගබ්සා වෙයි. Amen. You understand what I mean? මං කියන දේ ඔබට තේරෙනවද? It has to be fully conceived. ඒක සහ මුලින්ම ඔබ ග්‍රහණය කරගත යුතුයි. 100%. 100%. So I want us to pray this morning ඉතින් මේ වෙලාවේදී අපි ආඥා කරමු. that God will speak to you දෙවියන් වහන්සේ ඔබට කතා කරන පිණිස in that scripture in 1 Corinthians, 1 කොරින්ති බයිබල් පාඨයේ ආකාරයට that God will reveal it to you by His Spirit. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් තුලින් උන්වහන්සේ ඔබට එළිදරව් කරන පිණිස. Amen. Hallelujah. Come, let's rise to our feet and අපි pray. නැගිට ආඥා කරමු.